හරි පුතේ. ඔයාලට ඔයාලට ඇහෙනවද? ඇහෙනවනේ? හරි. විනාඩියක් දෙන්න. අහගන්න. මගේ පුතා අපි අද සාකච්ඡා කරන්නේ ඔයාලගේ පාඩම් වලට අදාළ ප්‍රධාන කොටසක්. ඒ තමා ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන කොටස. එතකොට ලංකාව ජනාවාස වීම කියන කොටස සාකච්ඡා කරනකොට මේ කොටස සමහරක් තැන්වලදී අල්ලගන්න අමාරුයි. ඒක ස්කූල් වල කරද්දිත් එහෙමයි, සමහරක් ටියුෂන් පන්ති වල කරද්දිත් ඒ ප්‍රශ්නේ එනවා. ඒකට හේතුව තමයි මේ පාඩම වෙනම ක්‍රමයකට කරන්න ඕන නිසා. හරිද? අපි ඔයාලත් එක්ක ක්ලාස් එක සම්බන්ධ වෙන්නේ 10ට. මොකද දැන් කරන්ට් එක එච්චර ලොකුවට එහෙම කැපෙන්නේ නැති නිසා ඒක ලොකු ඉෂුව එකක් වෙන්නේ නැති හින්දා ඔයාට 10ට ක්ලාස් එක පටන් ගත්ත හැකි. ඒක හින්දා ලබන සතියේත් අපි ක්ලාස් එක පවත්වන්නේ රෑ 10ටම තමයි ඈ. අය එක වෙනසක් වෙන්නේ නැහැ. හරි. අහගන්නකෝ. අපි පේපර් කරන පුතේ පේපර් එකේ ඊළඟ ප්‍රශ්න ටික කරන්න කලින් මේ කොටස කරලා ඉන්න ඕනේ. හරි. පේපර් එකේ ප්‍රශ්න ටික ලබන සතියේ හරි කරන්න පුළුවන් මේ පාඩම හරියට අල්ලගෙන හිටියොත්. ඒකින්ද හොඳට අහගෙන ඉන්න. මගේ චූටි පුතේ ශ්‍රී ලංකාව ජනාවාස වීම අහගන්න. මගේ පුතා ලංකාව ජනාවාස වීම ගැන කතා කරද්දී අපි මූලික වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ ලංකාව ජනාවාස වීමට නෙවෙයි. මේ ලෝකේ මානවයා පරිණාමය වීම සිද්ධ වුණේ කොතරම්ද කියන එක දැනගෙන ඉඳලා තමයි පුතා මෙතෙන්ට එන්න ඕනේ. ඒක හින්දා මම මුලක ඉඳන් සාකච්ඡා කරනවා. ඒ සියලුම කොටස් සාකච්ඡා කරනවා. ඔයාලා පැහැදිලිව මේ දේවල් මං කියනකොට ලියා ගන්න. හරිද? මං කියන දේවල් ටික ලියා ගන්න. ලියලා පාඩම් කරන්න. එතකොට හරි. හරි. අහගන්නකෝ. මයි පුතේ ලංකාව ජනාවාස වීම පැත්තකට දාන්න. අහගන්නකෝ. ඕක පැත්තකට විසිකලා මං කියන එක අහගන්න. මයි පුතේ අපි ලෝකයේ මුලින්ම අදිමුකෝ. ඉන්නේ. අපි චූටිය ටිකක් අදමු ඈ. මේ තමා ලංකාව. මැඩගස්කරය, කළු මුහුද, ග්‍රීසිය, ඉතාලිය, පෘතුගාලය, ඉස්පාන්‍ය ඕල් ලෝකය ඇන්දා. තාවකාලිකව සරල විදිහට ඇන්ද. අහගන්න. මගේ චූටි පුතේ මේ තමයි මේ ලෝකේ ආරම්භක අවධිය. බූතැටි වෙන් වෙලා හරිද? මේ සියලු දේවල් වෙනස් වෙලා ලෝකයේ තුල නව අවධියක් නිර්මාණය වන ලෝක කාලයක් මේ කාලය. අහගන්නකෝ.
මයි පුතේ මේ ලෝකේ කිසිම තැනක තාම මිනිස්සෙක් නැහැ. එහෙම හිතා ගන්න. හරිද? තවම මේ ලෝකේ මිනිසා බිහි වෙලා නැහැ. එහෙම හිතා ගන්න. තවම මානවයෙක් බිහි වෙලා නැහැ. හැබැයි මේ මානවය බිහි වුණේ නැති වුණාට මේ ලෝකේ සමහර තැන්වල ඒක ලියවෙන්නේ නැහැ. මේ ලෝකේ සමහර තැන්වල විවිධ වානර ලක්ෂණ හිටියා. මානවය හිටියේ නැති වුණාට වානර ලක්ෂණ ඇති පුද්ගලයෝ හිටියා. විශේෂයෙන් මේ අප්‍රිකාවේ මේ ප්‍රදේශයේ තියෙන වනාන්තරයක් අපි කියන්නේ සැවෑනෝ කියලා. මොකද්ද පුතේ වනාන්තරය? සැවෑනෝ. තවම ලෝකයේ කිසිම තැනක මානවයෙක් බිහි වෙලා නැහැ. හැබැයි මේ මානවයා බිහිවීම සිද්ධ වෙන්නේ ලෝකේ මුලින්ම දකුණු අප්‍රිකාවේ. ඔයාලා අපි වගේ කියන හෝමෝ සේපියන්ස් කියන මානවයා හෝමෝ සේපියන්ස් කියන මානවයා බිහිවීම සිද්ධ වෙන්නේ දකුණු අප්‍රිකාවේ. කොහෙද මයි පුතා සිද්ධ වෙන්නේ? දකුණු අප්‍රිකාව තුල. එතකොට මේ දකුණු අප්‍රිකාවේ තියෙන වනාන්තරයක්, ඒ වනාන්තරයේ නම සැවෑනෝ වනාන්තරය. මොකද්ද පුතේ මේ වනාන්තරය හඳුන්වන්නේ මොකක් කියලාද? සැවෑනෝ වනාන්තරය කියලා. මොන වනාන්තරය කියලාද හඳුන්වන්නේ මයි පුතා? සැවෑනෝ වනාන්තරය. මේ සැවෑනෝ වනාන්තරයේ හිටියා වානරය පිරිසක්. මොකද හිටියේ මයි පුතා? වානරයෝ. මේ වානරයෝ මේ වනාන්තරයේ ජීවත් වුණා. අපි දන්නවනේ මේ වානරයෝ කවදාවත් බිමී යන්නේ නැහනේ. අර ගහෙන් මේ ගහට, මේ ගහෙන් අර ගහට පැන ගිහිල්ලා තමා පුතා මේ මානවයෝ ජීවත් වෙන්නේ. හැබැයි මේ වානරයන්ට සිද්ධ වෙනවා ස්වාභාවික පරිසරයේ සිදුවන ක්‍රියාදාමයකට මූණ දෙන්න. හරි ඇති. දැන් මං කියන ඒවාට උත්තර දෙන්න. මට කියන්න මගේ චුටි පුතාලා මේ වෙනකොට ලෝකයේ කොහෙවත් මානවයෙක් බිහි වෙලා ඉන්නවද? නැත. හැබැයි විද්වතුන්ගේ මතයට අනුව මේ මානවයන්ගේ බිහිවීම සිද්ධ වෙන්නේ කොහේ තුලද? දකුණු අප්‍රිකාවේ. මොන වනාන්තර ප්‍රදේශයේද? සැවෑනෝ වනාන්තර ප්‍රදේශයේ. හරි. ඇති. මේ සැවෑනෝ වනාන්තර ප්‍රදේශයේ කවුද පුතා ඉන්නේ? වඳුර කියන්න එපා පුතා. නිකන් මට කියනවා වගේ. වඳුරලු. වානරයෝ. අන්න හරි. කවුද පුතා හිටියේ? වානරයෝ ජීවත් වුණා. මතර අහගන්න. මගේ පුතාලා අහගන්න. එතකොට මේ සැවෑනෝ වනාන්තරය තුල කවුද මගේ පුතා හිටියේ? වානරය හිටියා. මේ වානරය දැන් ජීවත් වෙනවා. ගහින් ගහට පැනලා, ගහක කොළයක් කඩලා, ගහක ගෙඩියක් කඩලා, අරුටත් කවලා, මූත් කකා ජීවත් වෙනවා. හරිද? මේක ලියන්න දෙනවා. මම ලියලා දෙන්නම් ඒක ගානට. චුට්ටක් අහගන්න. වඳුරුවද මන්ද? අහගන්න. එතකොට මගේ චූටි පුතා
මේ වනාන්තර ප්‍රදේශයේ මේ වානරය අරහෙන් පයිනා මෙහෙන් පැන ජීවත් වෙනවා. ඔය ජීවත් වෙන කාලේ මේ ලෝකයේ තුල පාරිසරික වෙනස්කමක් වෙනවා. ඒ තමයි පරිසර උන්නතය අධික වෙලා ඒ වගේ තමයි ලැබුගිනි නිර්මාණය වෙලා මේ වනාන්තර ප්‍රදේශය ගිනි ගන්නවා. විනාශයට පත් වෙනවා. මේක හින්දා වනාන්තරය විනාශයි. මේ වනාන්තර විනාශත් එක්ක බොහෝ වානරයනුත් මිය යනවා. මතක තියාගන්න මේ වනාන්තරය විනාශ වීමත් එක්ක බොහෝ දෙනෙක් විනාශයට පත් වෙනවා. තේරුණාද? මේ බොහෝ දෙනෙක් මොකද වෙන්නේ මයි පුතා? විනාශයට පත් වෙනවා. එතකොට මේ විනාශයට පත් වුණාට දැන් මෙහෙම හිතන්නකෝ. මැරිච්ච කා පුතා මැරලා ගියා. හරිද? ප්‍රශ්න තියෙන ඉන්න කාට? හරිද? මේ වනාන්තරයේ විනාශ වීමත් එක්ක උතර අහගන්න. මේ වනාන්තරයේ විනාශ වීමත් එක්ක බොහෝ වානරය පිරිසකුත් මොකද උනේ පුතා? විනාශයට පත් වුණා. හැබැයි පිරිසක් ඉතුරු වුණා. වානරය කොටසක් මිය ගියා වගේම පිරිසක් මොකද උනේ? ඉතිරි වුණා. හරිද? වානරය පිරිසක් මිය ගියා. තවත් වානර පිරිසක් මොකද උනේ මයි පුතා? ඉතුරු වුණා. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉතිරි වෙච්ච වානරයන්ට. හේතුව මැරිච්ච උන් නම් මැරුණා. ඉතුරු වෙච්ච උන්ට සිද්ධ වෙනවා කලින් වගේ නෙවෙයි විනාශ වෙච්ච පරිසරයට අනුගත වෙන්න. තේරුණාද මං කියනක? මේ වානරයන්ගේ බොහෝ දෙනෙක් මැරුණා. හැබැයි කොටසක් මොකද උනේ? ඉතුරු වුණා. ඉතිරි වෙච්ච පිරිසට සිද්ධ වුණා විනාශ වෙච්ච පරිසරයට අනුගත වෙන්න. හැබැයි දැන් කලින් වගේ අතනින් මෙතෙන්ට පැනගෙන යන්න පුළුවන්ද? බැහැ. හරි. අර ගහෙන් මේ ගහට පයින්න පුළුවන්ද? බැහැ. දැන් මේ වානරයන්ට සිද්ධ වෙනවා තමන්ට නුහුරු ආකාරයේ ජීවන රටාවකට නිරත වෙන්න. ඒ තමයි පොළොවේ පය ගහලා ඇවිදලා යන්න සිද්ධ වෙනවා. හරි. මේ ඇවිදලා යෑමත් එක්ක මේ වානරයෝ විවිධ සතුන්ට ගොදුරු වෙන්න ගත්තා. කොටියන්ට, සිංහයන්ට, වෙනත් ව්‍යාග්‍රයන්ට ගොදුරු වෙන්න ගත්තා. ඒකට හේතුව මේ වානරයෝ බිමී යන්නේ කකුල් දෙකෙන් සහ අත් දෙකෙන්ම. මෙහෙම යනකොට හරියට ඉදිරිය පේන්නේ නැහැ. ඒක නිසා මේ වානරයෝ මොකද කරන්නේ? බිමී යද්දී ඔවුන් තමන්ගේ කකුල් වලින් නැගී හිටලා ඉදිරිය බලාගෙන යන්න උත්සාහ කරා. කකුල් දෙකෙන් යන්න උත්සාහ කරා. ඒ යෑමත් එක්ක මිනිසා බිහිවීමේ මුල් පියවර තබනවා. තේරුණාද මං කියනක? මිනිසා බිහිවීමේ මොකද්ද පුතා තබන්නේ? මුල් පියවර තබනවා. මම කියන්නේ නැහැ එතනින් මිනිසා බිහි වුණා කියලා. මම කියන්නේ මිනිසෙක් බිහිවීමේ ලක්ෂණයක් අපට පෙන්වු කරනවා. වානරයෝ ගහෙන් ගහට පැනගෙන ගියාට දැන් එහෙම යන්න බෑ. වනාන්තරේ විනාශ වෙලා. එහෙමයි කියලා බිමී යනකොට විලෝපිකයන්ට ගොදුරු වෙනවා. ඒක නිසා මේ වානරයෝ බිමී යනකොට කකුල් දෙකෙන් හිටගෙන ඇවිදින්න උත්සාහ කරා. ඒ ඇවිදින්න උත්සාහ කිරීමත් එක්ක මිනිසා කියන සංකල්පයේ බිහිවීමේ පෙර නිමිත්තක් නිර්මාණය වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කාලයක් ගිහිල්ලා අවුරුදු දසලක්ෂ ගණනක් ගිහිල්ලා දසලක්ෂ ගණනක් ගිහිල්ලා අප්‍රිකාව තුලදීම බිහි වෙනවා නූතන මානවයා. ඒ කියන්නේ හෝමෝ සේපියන්ස් කියන මානවයා. එහෙනම් වානරයාගේ සිට හෝමෝ සේපියන්ස් කියන නූතන මානවයාත් එක්ක පරිණාමය කාලීනව සිද්ධ වෙන්නේ කොහේ තුලද පුතා?
දකුණු අප්‍රිකාව තුල. මේ දකුණු අප්‍රිකාව තුල ජීවත් වෙච්ච මානවයා කාලයක් ගියට පස්සේ ලෝකේ තනින් තැනට සංක්‍රමණය වෙන්න ගන්නවා. ඒ සංක්‍රමණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ දෙනෙක් පුතා විටෙන් විට අපේ රටටත් සංක්‍රමණය වෙන්න ගත්තා. එකම කාලෙක නෙවෙයි. එකම තැනකට නෙවෙයි. එකම පිරිසක් නෙවෙයි. විටෙන් විට කාලයෙන් කාලයට ලංකාවේ විවිධ ස්ථානවලට මේ මානවයෝ සංක්‍රමණය වෙන්න ගත්තා. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ සෑම රටකටම වගේ ව්‍යාප්ත වෙන්න ගත්තා. ලංකාවටත් එන්න ගත්තා. හරිද? එතකොට මේ ලංකාවට ආපු මානවයෝ එකම මානව පිරිසක් නෙවෙයි. විටෙන් විට ආපු පිරිසක්. සමහරක් විට මෙතනින් පිටත් වෙච්ච මානවයා ලංකාවට එනකොට එන්නේ ඒ මානවයා නෙවෙයි. පරම්පරා දහස් ගණනක් ගිහපු මානවයෙක්. මොකද ප්‍රයිවට් බස් නැහැ. නේ එක්ස්ප්‍රස් කෝච්චි නැහැ. ටග්ගල ලංකාවට එන්න. නේ තරණය කර කර බාධකවට මුහුණ දීදී එන්නේ. ඒ එනකොට ඔවුන් මිය යන්න පුළුවන්. එතනින් පස්සේ ඉදිරියට යන්නේ ඒ මියගිය පරම්පරාවේ ඊළඟ පුරුක. ඒකින්ද මෙතනින් ගමන් ආරම්භ කරන පුද්ගලයා එක පරම්පරාවක් වුණාට මෙතෙන්ට එන්නේ වෙන පරම්පරාවක්. අවුරුදු දහස් ගණනක් ගියාට පස්සේ තමයි මෙතෙන්ට ඒ මානවයා සංක්‍රමණය වෙන්නේ. ඒකින්ද මතක තියාගන්න මෙතනින් පිටත් වෙච්ච මානවයා කෙලිම ලංකාවට එන්නේ නැහැ. ඔහු සමහරකට අතරමඟින් මැරෙන්න පුළුවන්. එතන ඉඳන් ඉදිරියට යන්නේ ඒ මානව පරම්පරාව ඉතිරි වෙච්ච කොටස. එහෙම නැත්නම් ඊළඟ පරම්පරාව. එහෙම ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවටත් මේ මානවයා සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. හරි. මේ කොටස තේරුණාද කියන්න? හා හරි. හා එහෙනම් මං අහන ප්‍රශ්නයක්. දෙනවද උත්තරයක්? අහන්නද ප්‍රශ්නයක් දෙනවද උත්තරයක්? හරි. එහෙනම් මට කියන්න ලංකාවේ මානව පරිණාමයක් සිද්ධ වුණාද? නැත. හරි. එහෙනම් ලංකාව තුල මොකද්ද සිද්ධ වුනේ? ලංකාවට ආවේ පරිණාමයේ වෙච්ච හෝමෝ සේපියස් මානවයා. මානව පරිණාම සිද්ධ වෙන්නේ කොහේ තුලද මයි පුතා? දකුණු අප්‍රිකාවේ. හරි. දැන් මතකයිද? අපි චූටි නෝට් එකක් ලියමුද? හරි. තව චූටි කොටසක් තව පාර පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්න. හා. හරි. අහගන්න. මගේ චූටි පුතේ අහගෙන ඉන්න ඕනේ. මගේ පුතා මේ වෙනකොට ලෝකේ කිසිම තැනක නූතන මානවයා බිහි වෙලා හිටියේ නැහැ. ඔයා මම කියන මානවයා මේ වෙනකොට තාම බිහි වෙලා හිටියේ නැහැ. හැබැයි මේ දකුණු අප්‍රිකාවේ සැවෑනෝ කියන වනාන්තරයේ ජීවත් වුණා වානරය පිරිසක්. හරිද? මේක දානවා පුතේ YouTube එකට. එතකොට මේ වානරයෝ ජීවත් වුණේ මේ සැවෑනෝ වනාන්තරයේ. මේ සැවෑනෝ වනාන්තරේ ගිනි ගන්න ගත්තා. මේ සැවෑනෝ ගිනිමත් එක්ක මේ වනාන්තරේ විනාශ වුණා. ඒ වගේම ඒ වනාන්තරේ ඉඳපු බොහෝ වානරය පිරිසකුත් මොකද උනේ? විනාශ වෙන්න ගත්තා. හැබැයි වානරය පිරිසක් ඉතිරි වුණා. මේ ඉතිරි වෙච්ච වානරයන්ට සිද්ධ වුණා විනාශ වෙච්ච පරිසරයට අනුගත වෙන්න.
කලින් වගේ ගස් වලින් පැන පැන යන්න බෑ. දැන් තියෙන්නේ බිම දිගේ ඇවිදගෙන යන්න. ඒක නිසා මේ වානරයෝ බිමින් ඇවිද යන්න උත්සාහ කරනවා. මේ බිමින් ඇවිද යෑමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අවුරුදු දසලක්ෂ ගණනක් ගිහිල්ලා නියෙන්ඩතාල් හෝමෝ හැබිලිස් හෝමෝ ඉරෙක්ටර්ස් මෙන්න මේ වගේ මානව පරම්පරා මේ තුල බිහි වෙලා ඒ තුලම බිහි වෙනවා ඔබ මම කියන නූතන මානවය වශයෙන් හඳුන්වන හෝමෝ සේපියන්ස් හෙවත් හෝමෝ සාපියස් කියන මානවයා. මේ හෝමෝ සාපියස් මානවයා කාලයක් ගියාට පස්සේ අප්‍රිකාවේ ඉඳන් ලෝකයේ සෑම ප්‍රදේශයකටම සංක්‍රමණය වෙන්න ගන්නවා. මේ සංක්‍රමණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවටත් විටෙන් විට විවිධ ප්‍රදේශ ඔස්සේ විවිධ සංස්කෘතික ලක්ෂණ සහිත මානවීන් සංක්‍රමණය වෙන්න ගත්තා. ඒ තමයි හෝමෝ සේපියස් මානවයා. මතකයිද? එතෙන්ද පැහැදිලි කරා. හරි. ලියා ගන්න එහෙනම්. ඔතන ලියා ගන්න මාතෘකාව ශ්‍රී ලංකාව ජනාවාස වීම. ශ්‍රී ලංකාව ජනාවාස වීම. මේක ප්‍රධාන ලක්ෂණ ටික කතා කරාම පුතා පාඩම ලේසි ඈ. නැත්තම් පූර්ව ඓතිහාසිකයෝ කියන්නේ මොකක්ද? මුල් ඓතිහාසිකයෝ කියන්නේ මොකක්ද? ඔක වෙනස තේරුම් ගන්නෙම හරි අමාරු ගොඩක් අයට. කොහොමද මේක වෙනස් වෙන්නේ? ට්‍රාන්ස්ෆර් වෙන්නේ කොහොමද කියන එකට. නේ. ඒක චුට්ටක් තේරුම් ගන්න අමාරුයි ළමයිට. ඒක හින්දා අහගෙන ඉන්න කල්පනාවෙන්. මේක පුතා පොතක් ගන්න එපා අපරාධනේ. ඒකට නිකන් කටු වැඩ කොළ ටිකක් අරගෙන පාඩම් කරන්න පුළුවන් විදිහට තමයි මම මේ ෂෝට් නෝට් එකක් විදිහට දෙන්නේ. හරිද? පාඩම් කරන්න පුළුවන් විදිහකට. කැමරාවේ මොකෙද්ද ඉන්නවා. හරි. පාඩම් කරන්න පුළුවන් විදිහට තමයි ෂෝට් නෝට් එකක් දෙන්නේ. හරිද? ඒ විදිහට තමයි හරි ගස්සා දෙන්නේ. ඒකින්ද වෙනම අර අපි අර ඔයාලා මම දන්නේ නැහැ ඔයාලා එහෙම පාඩම් කරනවද කියලා. මම නම් ඉස්සර පාඩම් කරේ එහෙමයි. ඒක ලියන්න. මම නම් පාඩම් කරේ පුතා සමහරක් පාඩම් වල ප්‍රධාන කොටස් මාතෘකා අරගෙන වෙන් කරලා ඒක ෂෝට් කරලා පාඩම් කරනවා. ලියාගෙන පාඩම් කරනවා. හරිද? ඒක තමයි මම දන්න විදිහ හොඳම දේ. ඒකින්ද පුළුවන් නම් ඔයාලත් පොඩි නෝට් එකක් හදාගෙන ඒක වගුගත කරගෙන හරි මොකක් හරි කරගෙන හරි පාඩම් කරගන්න. ඒක තමයි හොඳම ක්‍රමවේදය. මම නම් දකින්නේ මගේ පැත්තේ. හරි අපි ලියාගමුකෝ. ලියාගන්න මාතෘකාව ශ්‍රී ලංකාව ජනාවාස වීම. උඩින් ලියාගන්න හැඳින්වීම. හැඳින්වීම. ලියාගන්න. ලියාගන්න. ශ්‍රී ලංකාව ජනාවාස වීම ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව ජනාවාස වීම ආරම්භ වන්නේ එළිය වැඩිනේ. එහෙම එපා නේද පුතා? ලයිට් එක වැඩිද? ශ්‍රී ලංකා ජනාවාස වීම ආරම්භ වන්නේ අප්‍රිකාවේ සිට සංක්‍රමණය වූ
හෝමෝ සේපියන්ස් මානවයාගෙන්ය. එතැන් සිට මෙරට මානවීන්ගෙන් සමන්විත පරිසරයක් ආරම්භ විය. පුතේ සැවැනෝ වනාන්තර කොටස පාඩම් කරන්න වැඩක් නැහැ එක්සෑම් එකට එන්නේ නැහැනේ. හැබැයි මේක YouTube එකේ දාලා තියෙන හින්දා මේ පාඩම අපි මේ වීඩියෝ ක්ලිප් එක අපි YouTube එකට දානවා. එතකොට ඔයාලට මේක බලන්න පුළුවන් විටෙන් විට අහන්න පුළුවන් මේ පාඩම ගැන. හැබැයි පාඩම් ගන්න අවශ්‍ය කොටස විතරයි මම නෝට් එකක් විදිහකට හරියකට දෙන්නේ. එතනින් එහා මම ගන්න විදිහ චුට්ටක් බර වැඩි. හරිද? අර මට අර කිරි හොදි විදිහට පොඩ්ඩක් උගන්වන්න අමාරුයි. ඒකින්ද මම පොඩ්ඩක් මුලක ඉඳන් පැහැදිලිව උගන්වනවා. ඒකින්ද ටිකක් එක බර වැඩි වෙයි. හරිද? ඒකින්ද පොඩ්ඩක් අහුම්කන් දීලා අහගෙන ඉන්න. පුතේ පීනගනද කියන එක අපිට එහෙම තාම කියන්න බෑ. අපිට ලක්ෂණ කියන්න බෑනේ. ආව ක්‍රමවේදය එක්ක ගොඩ බිමින් එන්නේ නැති. මුහුදෙනුත් කොහොම හරි ක්‍රමවේදකින් එන්නේ නැති. හරිද? ලංකාවට ජනාවාස වෙන්න. හරිද? මොකක් හරි ක්‍රමයකින් එන්නේ නැති. මොකද ඒක තහවුරු කරන් තරම් සාධක නැන්නේ. ලිඛිත සාධකත් නැහැ. ඒවා තමයි පාරිසරිකම වශයෙන් හම්බෙන පුරාවිද්‍යාත්මක සාධකත් අඩුයි. ඒකින්ද මොකක් හරි ක්‍රමවේදයකට එන්නේ නැති. ගොඩ බිම් මාර්ග ඔස්සේත් එන්න හැකියාවක් තියෙනවා. මුහුදු මාර්ග ඔස්සේත් එන්න හැකියාවක් තියෙනවා. හරි. දැන් අහගන්නකෝ. නෑ. මේ වගේ ලෝක සිතියමක් ටට්ටක් ගාලා අදින්න පුළුවන් වෙන්න ඕන ඔයාලටත්. අහගන්න. බීන් අප්‍රිකාව මේ තියෙන්නේ. දැන් මෙතන ඉඳන් තමයි මේ මානවයෝ මේකට එන්නේ. මේක කියන්නේ මේ රටට මේකට මොකද්ද පුතේ ඒ රට එහෙම එකක් තිබ්බ ඉස්සර. හරි අහගන්නකෝ. එතකොට ඔන්න අහගන්න. මම ඔයාලට කිව්වා අප්‍රිකාවේ ඉඳන් විටෙන් විට ලංකාවට හෝමෝ සේපියන්ස් මානවයා විවිධ ප්‍රදේශවල සංක්‍රමණ වුණා. මානවයා මොන මානවයාද? හෝමෝ සේපියන්ස් මානවයා විටෙන් විට ලංකාවේ විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වුණා. කොහේ ඉඳන්ද? අප්‍රිකාවේ ඉඳන්. හරිද? එතකොට අප්‍රිකාවේ ඉඳන් හෝමෝ සේපියන්ස් මානවයා විටෙන් විට ලංකාවට විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වුණා. එතෙන් සිට අපේ රට මානව ජනාවාසයක් වශයෙන් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන්නේ මීට වසර 1,25,000කට පෙර. තේරුණාද මං කියන එක? එහෙනම් මේ අප්‍රිකාවේ ඉඳන් එන මානව ලංකාවට එන්නේ මීට වසර කොච්චර කාලයකට කලින්ද? 1,25,000කට කලින්. තේරුණාද? කොච්චර කාලයකට කලින්ද පුතා?
මීට වසර 1,25,000කට කලින්. එතෙන් සිට අපේ රට තුල මානවයෝ ජීවත් වෙන්න පටන් ගන්නවා. හැබැයි දියුණු අය නෙවෙයි. ඇඳුමක් නැහැ. භාෂාවක් නැහැ. නේ. සංස්කෘතියක් නැහැ. දියුණු සංස්කෘතියක් නැහැ. ස්ථාවර වාසස්ථාන නැහැ. ලේඛන කලාවක් නැහැ. නේ. එතකොට මෙවැනි පදනමක් සහිත මානව සමාජයක් සංක්‍රමණය ඔස්සේ අපේ රට තුල බිහි වෙනවා. ඒ මීට වසර 1,25,000කට කලින්. එහෙම ආරම්භෙච්ච අවධිය අපි හඳුන්වනවා ප්‍රාග් ඓතිහාසික යුගය කියලා. මොකක් කියලාද? ප්‍රාග් ඓතිහාසික යුගය. මේ යුගය පවතිනවා මීට වසර 80000ක්. මීට වසර 80000ක්. හරි. දැන් මතකයිද මම මේ කියන කතාව? හරි. අහගන්න එහෙනම්. ඔන්න අහගන්න. නැවත වතාවක්. සම්පූර්ණ පරිණාමය කියන කතාව හිතන්න එපා. මොකද මේක බ්‍රේන් එකේ තව පරිණාම වෙන්න තියෙනවා. මං කතා කරන්නේ මානවයාගේ ශරීර ලක්ෂණ ගැන. හරිද? පොදු ශරීර ලක්ෂණ පරිණාමය ගැන. ඒ කියන්නේ වානරයාගේ කියන මට්ටමට වඩා හිතන්න පුළුවන් මනසක් ඇති මිනිසා. හරිද? ඔබ හිතන්න එපා එදා මානවයා දැන් ඉන්න මානවය අතර සිටීමේ සමානකමක් තියෙනවා කියලා. ඒක වෙනස්. එච්චර එතෙන්ට හදන්න බෑ. හරිද? ඒ මානවගේ හිතන පතන විදිය වෙනස්, අපි හිතන පතන විදිය වෙනස්. නමුත් ශාරීරික ලක්ෂණ වල බොහෝ සමානකමක් තියෙනවා. හිතන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. අහගන්න. හරි. එහෙනම් ඔන්න අහගන්න. මයි පුතා අප්‍රිකාවේ ඉඳන් හෝමෝ සේපියන්ස් කියන මානවයා ලංකාවට විටෙන් විට සංක්‍රමණය වුණා. ඒ මීට වසර 1,25,000කට කලින්. එතෙන් සිට අපේ රටේ මානව ජනාවාසකරණයක් ඇති වෙනවා. ඒ අවධිය අපි හඳුන්වනවා ප්‍රාග් ඓතිහාසික යුගය කියලා. ඒ අවධිය පවතිනවා මීට වසර 80000ක්. හරි. ඇති. ඔන්න මං අහන ප්‍රශ්න වලට උත්තර ඕනි එහෙනම්. හාද? හා. අහගන්න. මට කියන්න අපේ රටට මානවය සංක්‍රමණය වෙන්නේ මීට වසර කොච්චර කාලයකට කලින්ද? හරි. ඒ සංක්‍රමණය වෙච්ච මානවයන්ගෙන් ආරම්භ වන ප්‍රාථමිකම යුගය මොකක්ද? හරි. ප්‍රාග් ඓතිහාසික යුගය. ඒ යුගය කොච්චර කාලයක් පවතිනවාද? මීට වසර 80000ක්. 80000 නේ? හරි. මීට වසර 80000ක්. හරි. ඕන්ද මිනිස්සු ජීවත් වෙනවා. හරිද? මේ ටික තේරුණානේ? අපි චූටි නෝට් එකක් දාන් ඉමුත. දාගමු ලියා ගන්න. ප්‍රාග් ඓතිහාසික යුගයේ ආරම්භය. මොකක්ද අප්පා? පටන් ගත්ත වෙලේ දැන් ඉවර වෙන්න කීයද කියලා අහන්නේ. ලියා ගන්න. ප්‍රාග් ඓතිහාසික යුගයේ ආරම්භය. ලියා ගන්න. මීට වසර
මීට වසර 1,25,000කට පෙර අතුව මීට වසර 1,25,000කට පෙර අතුව හෝමෝ සේපියන්ස් මානවයා කමක් නැහැ. හෝමෝ සේපියන්ස් මානවයා මෙරටට සංක්‍රමණය විය. මෙම සංක්‍රමණය වීමත් සමගම මෙරට තුළ මානව ප්‍රජාවක් බිහි විය. එම අවධිය ප්‍රාග් ඓතිහාසික යුගය ලෙස හඳුන්වයි. ප්‍රාග් ඓතිහාසික යුගය ලෙස හඳුන්වයි. අපට නම් තාම කරන්ට් එක ගියේ නැහැ. යයිද දන්නේ නැහැ. එම යුගය ප්‍රාග් ඓතිහාසික යුගය ලෙස හඳුන්වයි. ප්‍රාග් ඓතිහාසික යුගය ලෙස හඳුන්වයි. මෙම යුගය මීට වසර 87ක් පැවතුණි. මීට වසර 87ක් පැවතුණි. හරි. ඔන්න අහගන්න. හරි. ඔන්න අහගන්න. මගේ පුතා අහගන්න. අහගන්න. ඇහෙනවනේ? පුතාට ඇහෙනවද? හා. මයික් එකේ මොකක් හරි අවුලක් ඇහෙනවද නෑනේ? තවත් එහෙමද?
හරිද? ආ හරි අහගන්නකෝ. අහගන්න මයි පුතා. දැන් ඒ ලංකාව ඔය තියෙන්නේ. මේක තමයි ලංකාව කියන්නේ. අපිට ඉස්සර අහගන්නකෝ. පුතේ මීට වසර 25,000කට පෙර අහගන්න මීට වසර 1,25,000කට පෙර මානව නිසා මොකක් නිසාද? මානව සංක්‍රමණය නිසා. අහගන්න මොකක් නිසාද මයි පුතා? මානව සංක්‍රමණය නිසා. හරිද? ආරම්භ වෙනවා ප්‍රාක් මොකක්ද ආරම්භ වෙන්නේ? ප්‍රාක් ඓතිහාසික යුගය. හරිද? එතකොට මේ ප්‍රාක් ඓතිහාසික යුගයේ මානවයා මේ ලක්ෂණ මොනවද ලක්ෂණ? එකක් තමයි භාෂාවක් නැත. ඇඳුම් පැළඳුම් නැත. ස්ථාවර වාසස්ථාන නැත. දියුණු ආදාහන ක්‍රමයක් නැත. දියුණු ආහාර රටාවක් නැත. ඒ කියන්නේ මිනිසාගේ මුල්ම අවධිය. හරිද? ඔබ හිතන්න අහගන්න මම මේ කියන එක මම මේ කතා කරන්නේ මේ යුගවලින් තවත් යුගයකට මාරු වෙන්නේ කොහොමද කියන එක කියන්නේ. ඒක අවබෝධයක් නැතිව මේ පාඩමේ එක් යුගවල ලක්ෂණ මතක හිටින්නේ නැහැ. ඒකින්ද මතක තියාගන්න මේ යුගයක් තවත් යුගයකට මාරු වෙන්නේ කොහොමද? ඒ මාරු වීමත් එක්ක ඒ යුගවල බිහි වෙන අලුත් ලක්ෂණ මොනවද? මේක තේරෙන්නේ නැත්තම් පාඩම කරන්න වෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ නැහැ. ඒකින්ද උත්තර අහගෙන ඉන්න. එතකොට මීට වසර 1,25,000කට පෙර නොදියුණු මානව පිරිසක් ලංකාව තුල ජනාවාස බිහි කරනවා. ඒ අවධිය අපි හඳුන්වනවා ප්‍රාග් ඓතිහාසික අවධිය කියලා. ඒ යුගයේ මානවයන්ට දියුණු භාෂාවක් නැහැ. ඇඳුම් ක්‍රමවේදයක් නැහැ දියුණු. ස්ථාවර වාසස්ථාන නැහැ. දියුණු ආදාහන ක්‍රමයක් නැහැ. දියුණු ආහාර රටාවක් මේ වගේ කිසිම දෙයක් නැහැ. හරිද? හැබැයි මේ මානවයෝ ජීවත් වුණේ වෙනම දේශගුණික රටාවක් අනුව. දේශගුණික රටාව තමයි මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා ජීවත් වෙච්ච දේශගුණික අවධිය. අපි හඳුන්වන්නේ හිම පතිත අවධිය වශයෙන්. සමස්ත දකුණු ආසියාවේම හොඳට අහගන්න මම මේ කියනක අපේ රටේ ප්‍රාග් ඓතිහාසික මානවයෝ ජීවත් වෙන කාලේ අපේ රටේ තිබුණේ මොන පතිත අවධියක්ද? හිම පතිත අවධියක්. මොන අවධියක්ද මයි පුතා පැවතුනේ? හිම පතිත අවධියක්. මොන අවධියක්ද? හිම පතිත අවධියක්. අපි ඒ අවධිය හඳුන්වන වෙනම නමකින් තෝසීන අවධිය වශයෙන්. මොකක් කියලාද හඳුන්වන්නේ?
ප්ලයිස්ටෝසීන 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 හිමපතිත අවධියක් ප්ලයිස්ටෝසීන. හරි. එහෙනම් මීට වසර 1,25,000කට පෙර මානවය අපේ රටට සංක්‍රමණය වීමත් එක්ක ප්‍රාග් ඓතිහාසික යුගයේ බිහි වෙනවා. ඒ අවධිය තුල පවතින්නේ අපේ රටේ පමණක් නෙවෙයි සමස්ත දකුණු ආසියාව පවතින්නේ හිමපතිත අවධියක්. ඒ අවධිය අපි හඳුන්වනවා ප්ලයිස්ටෝසීන අවධිය කියලා. එහෙනම් මේ හිමපතිත අවධිය තුලදී කුෂිකර්මාන්තය කරන්න පුළුවන්ද? කියන්න පුතා. මේ හිමපතිත පරිසරය තුල කුෂිකර්මාන්තය කරන්න පුළුවන්ද? බැහැ. පුතේ අපි YouTube channel එක ඔයාලට එවලා තියෙන අර Zoom link එකට පල්ලෙහෙන්ම දාලා තියෙනවා YouTube link එක. හරිද? ඔයාලට එකට ගිහිල්ලා ගන්න පුළුවන්. හරිද? පුළුවන් අපේ දිවංක YouTube channel එකේ අපේ link එක දාන්නකො group එකට මේ chat box එකට. එතකොට ඔයාලට ඒකට ගිහිල්ලා subscribe කරලා බලන්න පුළුවන්. එතකොට ඔයාලට අලුත් වීඩියෝස් ආවහම ඔයාලට බලන්න පුළුවන්. ඒකින්ද ඔයාලා මේ වීඩියෝස් බලන්න. තිවංක මල්ලි එක දාන්න අපේ මේ එක. හරි. අහගන්නකෝ. එහෙනම් ප්‍රාග් ඓතිහාසික යුගයේ වෙනකොට අපේ රටේ පවතින්නේ හිමපතිත අවධියක්. මොන අවධියක්ද? හිමපතිත අවධියක්. හරි. එහෙනම් මේ යුගය තුල කුෂිකර්මාන්ත කරන්න බෑ. හැබැයි අවුරුදු දහස් ගණනක් ගියාට පස්සේ මේ හිමපතිත අවධිය වෙනස් වෙන්න ගන්නවා. වෙනස් වෙන්න ගන්නවා. කොහොමද වෙනස් වෙන්නේ? බලන්න. හිමපතිත අවධිය වෙනස් වෙන්න ගන්නවා. කොහොමද වෙන්නේ? ගෝලීය උණුසුම්කරණය වැඩි වෙනවා. ගංගා ඇලදොල බිහි වෙනවා. පරිසරය වර්තමාන විදිහට එහෙම නැත්නම් මෑත කාලයට අනුකූලව හැඩ ගැසෙනවා. හරි. එහෙනම් මේ හිම අවධියට වඩා දැන් පරිසරය වෙනස්ද නැද්ද? වෙනස්ද නැද්ද? වෙනස්ද නැද්ද? කියන්න. වෙනස්ද නැද්ද? වෙනස්. හරි. කලින් තිබ්බේ හිමපතිත අවධියක්. දැන් මොකද වෙන්න පුතා? ගෝලීය උණුසුම්කරණයක් ඇති වෙනවා. ගංගා ඇලදොලවල් බිහි වෙනවා. ඒ වගේම තමයි වර්තමානයේ තියෙන මේ පරිසරය නිර්මාණය වෙනවා. එහෙනම් දැන් මගේ පුතේ හිමපතිත යුගය වෙනස් වුණාද නැද්ද? වෙනස් වුණා. මේ අවධිය අපි හඳුන්වන වෙනම නමකින් හොලෝසීන යුගය. හොලෝසීන යුගය. මොන අවධිය කියලාද හඳුන්වන්නේ මගේ පුතා? හොලෝසීන අවධිය. මේ හොලෝසීන අවධියේ තාම දැන් මේ මානවය ලස්සනට ඉන්නවා. පරිසරය වෙනස් වුණා කියලා ප්‍රාග් ඓතිහාසික මානවය වෙනස් වුණාද? හරි. හොලෝසීන අවධිය කියන්නේ මෑත භූ අවධියට. මේ වර්තමානයේ තියෙන පරිසර අවධිය තියෙන්නේ ඒකට. ඒක තමයි හොලෝසීන යුගය කියන්නේ. හරිද? මම හිතනවා ඔයාලට මේවා කියලා දෙන්න ඇති. ඔයාලගේ ස්කූල් වලින් ඊට පස්සේ ඔයාලගේ ටියුෂන් ක්ලාසස් වලින් මේ දේවල් මට වඩා හොඳට ඔයාලට පැහැදිලි මම පැහැදිලි කරලා දෙනවට වඩා හොඳට ඔයාලට පැහැදිලි කරලා දෙන්න ඇති. හරිද? ඒකින්ද මට තියෙන්නේ ඔයාලට ඒ ටියුෂන් ක්ලාස් වල ටීචර්ස්ලා උගන්වපු දේවලුයි ස්කූල් වල උගන්වපු ගුරුවරු උගන්වපු දේවලුයි මතක් කිරීමක් පමණයි. හරිද? ඒකින්ද
හරිද? ඒක හින්දා මගේ චූටි පුතේ ඒක හින්දා මට තියෙන්නේ ඔයාලට මේක පැහැදිලි කිරීමක් විතරයි. ඒ හින්දා හොඳට අහගෙන ඉන්න. බලාගන්න. අහගන්නකෝ. ඔන්න එහෙනම් අහගන්න. මගේ චූටි පුතා ප්‍රාග් ඓතිහාසික යුගයේදී තිබිච්ච හිමපතිත ක්‍රමය නිසාම මේ මිනිස්සුන්ට කුෂ්කර්මාන්තය කරගන්න බෑ. ඒක නිසාම දඩයම් කිරීම නේ දඩයම් කිරීම ඒ වගේ දේවල් වලට නිරත වුණා. හැබැයි මේ කාලයක් යද්දී හොඳද අහගන්න කාලයක් යද්දී මේ හිමපතිත අවධිය වෙනස් වෙලා හරිද? හරි අහගන්නකෝ. එතකොට මේ හිමපතිත අවධිය වෙනස් වෙනවා. පරිසරය වෙනස් වෙනවා. හිමගතිය අඩු වෙලා වර්තමානයේ මේ තියෙන පරිසරය බිහි වෙනවා. හරි. හැබැයි එහෙමයි කියලා මිනිස්සු දඩයම් කරන එක නැවැත්තුවද? නෑ. ස්වාභාවික පරිසරයේ වැවෙන දේවල් කන එක නැවැත්තුවද? නැහැ. ඒ ක්‍රියාවලිය ඒ විදිහටම කරගෙන ගියා. පරිසරය වෙනස් වුණා කියලා මෙයාලගේ ජීව රටාව වෙනස් කරගත්තේ නැහැ. හැබැයි එක දෙයක් වෙනවා. මේක තමයි සමස්ත දකුණු ආසියාවම වෙනස් කරපු දේ. ඒ තමයි මේ හොලෝසීන යුගයේ මැද භාගයේදී අධික වර්ෂාවක් ඇදහැලෙනවා. අධික වර්ෂාවක්. මේක අවුරුදු ගානක් එක දිගට ඇදහැලිච්ච වැස්සක්. හරිද? අවුරුදු ගානක් එක දිගට ඇදහැලිච්ච වැස්සක්. මිනිස්සුන්ට පුතා හික් ගෑවුණා. ඇයි හික් ගෑවුනේ? මේ වගේ වැස්සක් ජීවිතේට දැකලා නැහැ. ඇයි අවුරුදු ගානක් වහිනවා කියන්නේ? මේ ප්‍රාග් ඓතිහාසික මානවයෝ ලංකාවේ තනින්තර ජීවත් වුණා. මේ ඉන්නේ ඔය මේ මානවය ලංකාවේ තනින්තර ජීවත් වුණා. ඔහොම ජීවත් වුණා. ඒ කාලේ තමයි මේ වර්ෂාව ඇදහැලෙන්නේ ලංකාවට. ඔය මේ වහින්නේ වහිනවා. මගේ පුතා මේ වර්ෂාව නිසා රට මැද තිබිච්ච පස්කඳු නාය ගිහිල්ලා පොළවේ තැම්පත් වුණා. මතක තියාගන්න, ලංකාවේ මැද තිබිච්ච පස්කඳු පොඟලා දිය වෙලා නාය ගියා සමස්ත ලංකාවේ බොහෝ ප්‍රදේශයක්ම. සමහර පස්තට්ටුවල උස අඩි 120ක් විතර. සමහර පස්තට්ටුවල උස අඩි 80ක් විතර. ඒ තරම් උස පස්තට්ටු. මේක නිසා ලංකාවේ බොහෝ ප්‍රදේශයක් යට වෙන්න ගත්තා. මේ යටවීමත් එක්ක මානවයොත් මිය ගියා. ඒක නිසායි අදටත් අපේ රටේ ප්‍රාග් ඓතිහාසික යුගය, වැළලිච්ච ප්‍රාග් ඓතිහාසික යුගය, මේ පාරිසරික වර්ෂාපතනය නිසා වැළලිච්ච යටවෙච්ච බොරළු පස්තට්ටුවට යටවෙච්ච ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව සොයන්න අපට අදටත් පොළොව අසර කැණීම් කරන්න සිද්ධ වෙන්නේ ඒකයි. මේ මානවය බොහෝ දෙනෙක් මිය ගියා. ඒ වගේම තමයි
සත්තුත් ගොඩක් දෙනෙක් මිය ගියා. ස්වාභාවික පරිසරයත් විනාශ වුණා. මේ සියල්ල සිද්ධ වුණා. ඔය සියල්ල සිද්ධ වෙන අතර වාරයේ පිරිසක් බේරෙනවා. ඒ කියන්නේ ඉතිරි වෙනවා. කට්ටිය මැරෙන අතරේ තව පිරිසක් මොකද වෙන්නේ? ඉතිරි වෙනවා. ඉතිරි වෙච්ච මානවයෝ ටික හරි ඉතිරි වෙච්ච ලංකාවේ මානවයෝ ටික වෙනස් වෙච්ච පරිසරයට අනුගත වෙනවා. ඇයි අනුගත වෙන්නේ? දැන් පරිසරය විනාශයි. පස්තට්ටු සේදීගෙන ඇවිල්ලා ලංකාවේ ගහකොළ පවා යට කරගත්තා. සත්තුත් යට කරගත්තා. දැන් කලින් වගේ දඩයමෙන් පමණක් ජීවිකාවකට ගහගන්න බෑ. ස්වාභාවික පරිසරයේ තියෙන පළවැල පමණක් කාලා ජීවිකාවකට ගහගන්න බෑ. මේ පරිසරය විනාශ වීමත් එක්ක මිනිස්සු පෙළඹෙනවා. මොනවා කරන්නද? ගොවිතැන් කරන්න. ගොවිතැන් කරන ගමන් එයාලා ස්ථාවර වාසස්ථානත් හදාගන්න උත්සාහ කරනවා. ගල් ආයුධ වෙනුවට යක්කඩ භාවිතා කරන්න උත්සාහ කරනවා. කෘෂිකර්මාන්තය කරන්නත් උත්සාහ කරනවා. ස්ථාවර වාසස්ථාන හදාගන්නත් උත්සාහ කරනවා. ගල් මෙවලම් වෙනුවට යකඩ භාවිතා කරන්න උත්සාහ කරනවා. මැටි බඳුන් නිර්මාණය කරන්න උත්සාහ දරනවා. ඒ මිනිස්සුන්ට මෙව්වා කරන්න දැනුමක් නැහැ. කොවිතෙන් කාට දැනුමක් තියෙනවද? නැහැ. උන්ට තියෙන දෙයක් කිරීමේ දැනුමක්. හැබැයි එයාලා දඩයමත් කර කොවිතනත් කරන්න උත්සාහ කරනවා. අලුත් දෙයකට නැඹුරු වෙන්න උත්සාහ කරන අවධියක්. ස්ථාවර වාසස්ථාන හදාගන්න හදනවා. ගෙවල් දොරවල් වගේ හදාගන්න උත්සාහ දරනවා. ගල් ආයුධ වෙනුවට යකඩ භාවිතා කරන්නත් උත්සාහ දරනවා. යකඩ භාවිතයේ දැනුමක් නැහැ. ගල් ආයුධ භාවිතා කරන ගමන් යකඩත් භාවිතා කරන්න උත්සාහ කරනවා. මැටි බඳුන් හදන්න දන්නේ නැහැ. හැබැයි මැටි බඳුන් හදන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ මිනිස්සු අලුත් තාක්ෂණයක් අලුත් යුගයක් හදාගන්න උත්සාහ දරන අතරමැදි යුගයක්. පැරණි ප්‍රාග් ඓතිහාසික යුගයේ නොදියුණු ලක්ෂණ ඉවත් කරලා අලුත් ලක්ෂණ බිහි කරගන්න උත්සාහ දරන අතරමැදි අවධිය අපි හඳුන්වනවා పూర్ව ඓතිහාසික යුගය කියලා. ඒ කියන්නේ දියුණුම අවධිය තමයි ඓතිහාසික යුගය. දියුණුම අවධිය තමයි ඓතිහාසික යුගය. එතෙන්ට එන්න උත්සාහ දරන්නේ పూర్ව ඓතිහාසික යුගයෙන්. ඒ යුගයේ බිහි වෙන්නේ අර පාරිසරික වර්ෂාපතනය නිසා. ඒ වෙනස්කමත් එක්ක ඒ අධික වර්ෂාවත් එක්ක මානවයාගේ ක්‍රියාවලියත් වෙනස් කරගන්න සිද්ධ වුණා. ඒ යුගය අපි හඳුන්වනවා పూర్ව ඓතිහාසික යුගය කියලා. දැන් තේරුණාද? අපතේ හරි. අපි නෝට් එකක් දාගමුද එහෙනම්? ලියා ගන්න. ලියා ගන්න. ලියා ගන්න. මෙම ප්‍රාග් ඓතිහාසික යුගය පවතින අවධියේදී මෙම ප්‍රාග් ඓතිහාසික යුගය පවතින අවධියේදී තාම ඔය මාතෘකාව යටතේ ලියන්න. පවතින අවධියේදී
දඩයම් කිරීම දඩයම් කිරීම ස්වාභාවික පරිසරයේ ඇති දෑ ස්වාභාවික පරිසරයේ ඇති දෑ ආහාරයට ගැනීම සංචාරකව කටයුතු කිරීම සංචාරක ජීවිතයක් ගත කිරීම සංචාරක ජීවිතයක් ගත කිරීම ගල් ආයුධ භාවිතා කිරීම වැනි දෑ සිදු කොට ඇත. මේ අවධියේදී ඔවුන්ට මුහුණ දීමට සිදු වූයේ හිම පතිත පරිසරයකටය. හිම පතිත පරිසරයකටය. මෙම යුගය ප්ලයිස්ටෝසීන යුගයේ ලෙස හඳුන්වයි. ප්ලයිස්ටෝසීන අවධිය ලෙස හඳුන්වයි. ප්ලයිස්ටෝසීන අවධිය ලෙස හඳුන්වයි. ප්ලයිස්ටෝසීන අවධිය ලෙස හඳුන්වයි. හරි. ලියාගන්න අනුමාතෘකාවක්. పూర్ව ඓතිහාසික යුගය 11 මාට ඉවරයි පුතේ. పూర్ව ඓතිහාසික යුගය ඒක ගන්න. ඒක යටතේ ලියා ගන්න. මෙතෙක් පැවති තාම පටන් ගත්තේ නැහැ පුතේ සෙමිනාර් ටික. තාම පටන් ගත්තේ නැහැ. මෙතෙක් පැවති හිම පතිත අවධිය ක්‍රමානුකූලව වෙනස් විය. ක්‍රමානුකූලව වෙනස් විය. විශේෂයෙන් හිමපතනය අවසන් වී වර්ෂාපතනය ගෝලීය උණුසුම්කරණය වර්ෂාපතනය ගෝලීය උණුසුම්කරණය ඇතිවෙමින් නව පරිසරයක්
නිර්මාණය විය. මෙම අවධිය මෑත වූ අවධිය හෙවත් මෑත වූ අවධිය හෙවත් හොලෝසීන අවධිය ලෙස හඳුන්වයි. හොලෝසීන අවධිය ලෙස හඳුන්වයි. හොලෝසීන අවධිය ලෙස හඳුන්වයි. මෙම හොලෝසීන අවධියේදී අධික වර්ෂාවක් ඇදහැලීම නිසා අධික වර්ෂාවක් ඇදහැලීම නිසා රට මැද තිබූ පස් තට්ටු රට මැද තිබූ බොරළු පස් තට්ටු සේදී පොළවේ තැන්පත් විය. මේ නිසා පරිසරය සතුන් සහ ප්‍රාග් ඓතිහාසික මානවීන් බොහෝ දෙනෙකු 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 බොරළු පස් තට්ටු වලට යට විය. හිමින් කියන්නනේ බොරළු පස් තට්ටු වලට යට විය. පස් තට්ටුවට යට විය. නමුත් 11 වසරක් කරනවා පුතේ. ලබන සතියේ 11 වසරේ පාඩමක් තියෙන්නේ. නමුත් මානවීන් පිරිසක් ඉතිරි විය. ඉරණමඩු රත්නපුර ඒ හැමතැනකම තියෙනවා. ඒ පස් තට්ටු උඩ තමයි අනෙක් මානව ලක්ෂණ බිහි වුණේ. ඒ කියන්නේ මොන අවධියේද? පූර්ව ඓතිහාසිකයේ පිරිසක් ඉතිරි විය. එම ඉතිරි වෙච්ච මානවයින් විනාශ වූ පරිසරයට අනුගත වීමට උත්සාහ කරන ලද්දේ. විනාශ වූ පරිසරයට අනුගත වීමට උත්සාහ කරන ලද්දේ. උත්සාහ කරන ලදී. ඒ අනුව දඩයම් කරමින් ගොවිතැන් කිරීමට උත්සාහ දැරීම ගොවිතැන් කිරීමට උත්සාහ දැරීම
ගල් ආයුධ භාවිතා කරමින් ගල් ආයුධ භාවිතා කරමින් යකඩ භාවිතා කිරීමට උත්සාහ දැරීම ස්ථාවර වාසස්ථාන බිහි කර ගැනීමට උත්සාහ දැරීම මැටි බඳුන් නිර්මාණය කිරීමට උත්සාහ දැරීම සිදු කොට ඇත. මේ කාලය අලුත් යුගයකට ප්‍රවේශ වීමට මෙම කාලය අලුත් යුගයකට ප්‍රවේශ වීමට උත්සාහ දරූ අලුත් යුගයකට ප්‍රවේශ වීමට උත්සාහ දරූ අතරමැදි අවධියකි. මෙම අවධිය ඓතිහාසික යුගයට පෙර අවධිය හෙවත් పూర్ව ඓතිහාසික යුගයේ ලෙස හඳුන්වයි. හරි. මේ ටික මතකයිද කියන්න? හරි. හා. එහෙනම් මේ පාඩම පිටෙන් පිට අහන්න ඔයාලගේ YouTube එකට දාලා තියෙනවා. හරිද? YouTube එකේ දාලා තියෙන පාඩම ප්‍රාග් ඓතිහාසික යුගයෙන් పూర్ව ඓතිහාසික යුගයට කියලා දාලා ඇති පාඩම අද රාත්‍රියේ වලට දාන මේ පාඩම YouTube එකට එකෙන් බලන්න. ඔයාලගේ යාළුවන්ට යවන්න YouTube link එක එහෙම. ඊට පස්සේ ඔයාලට ඒකේ පාඩම් ටික බලන්න පුළුවන්. එහෙනම් මගේ චූටි පුතේ ඔයාලා හැමෝටම සුබ දවසක්. අයබෝවන්.